පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණී කිරීමට අවස්ථාව අවකාශය සලසා දෙමින් දේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. එංගලන්තයේ එසෙක්ස් වල පදිංචිව සිටින චන්දි ගුණසේකර මහත්මිය විසින් තමන්ගේ පියා මිය පරලොව ගිහිල්ලා මේ පෙබරවාරි මාසයට අවුරුදු 16ක් පෙරීම නිමිත්තෙන් ඒ වගේම චන්දි ගුණසේකර මහත්මියගේ හා සුජීවත්ව සිටින ඇගේ මෑණියන්ගේ එකම පැතුම බවට පත් වෙලා තියෙනවා. පරලෝ සැපත් දොස්තර WG සිරිසේන මහත්මයාට ඉක්මන් භවයකදී උතුම් නිර්වාණය අවබෝධ වීම පිණිස මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාව දෙවනුව අපදේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුවය චිරජීවනීය සහ ප්‍රාර්ථනීය බෝධිය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම මේ ධර්ම දානීය හේතු කරගෙන සුජීවත්ව සිටින ලීලා සිරිසේන මහත්මියට නිදුක් නිරෝගී සුවය චිරජීවනීය චන්දි ගුණසේකර මහත්මියගේ දරුමුණුබුරන් හට නිදුක් නිරෝගී සුවය චිරජීවනීය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඇගේ ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන් මිෂ්ඨ සිද්ධ වීමට මේ බොහෝම කාලයකට කලින් ධර්ම දේශනාව සංවිධානය කරපු දේශනාවක්. නමුත් කාලානුරූපීව ඒ තරමක් ප්‍රමාද වුණා. නමුත් ඇගේ ප්‍රාර්ථනාවන් උපේක්ෂාවෙන් දරාගෙන සිටලා මේ දේශනාව ශ්‍රවණය කරන්නට අවස්ථාව යොදාගත් ඇයට ප්‍රාර්ථනීය විදිහට මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරගන්නට ඒ වගේම ඇයට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ දූ දරුමුණුබුරන්ට සහෝදර සහෝදරයන්ට ඥාති හිත මිත්‍රාදීන්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ වීම පිණිස මේ කුසල් පාරමී වේවා පාරමී ශක්තියක් පාරමී දහමක් වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. එම ප්‍රාර්ථනාවක් ඇති කරගෙන ධර්ම දේශනාව ශ්‍රවණය කරමු. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තුම්මේහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතාති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා ධර්ම දේශනා කරාට පස්සේ මේ සත්වයාට වෙහිලා තියෙන දේවල් ඇරිලා පේන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම සංසාරය කියන එක පූර්ව භවයේ ඉඳන් සත්වය ආවයි කියන කතාව, මේ භවගාමී ගමනේ මේ මනුස්ස ජීවිතේ කොච්චර తాවකාලිකද කියන කතාව, නැවත නැවත භවගාමී ගමන තුලේ උත්පත්තීන් වලට සත්වයාට යන්න වෙන ආකාරය, යන්න වෙන උත්පත්තීන් පිළිබඳව බුදුරන් වහන්සේ අඩුවක් නැතුව අපිට දේශනා කළා. ඒ කරපු දේශනාව ඔස්සේ කෙනෙක් කල්පනා කළොත්, කෙනෙක් බුදුරන් වහන්සේගේ ධර්මය ඔස්සේ කල්පනා කළොත් අපිට තේරෙන පළවෙනි කතාව තමයි මේ මනුස්ස ජීවිතය කියන එක හරිම తాවකාලික එකක් කියන එක. දැන් බලන්න කොයි පිංගුතුල ධර්මයේ හැසිරෙනවනේ. ඔය පිංගුතුලට මෙහෙම දැනෙනවද, මතක් වෙනවද කියලා බලන්න. අපිට මේ මනුස්ස ජීවිතය ලැබිලා තියෙන తాවකාලිකව. මේක ස්ථීර වශයෙන්, සාර වශයෙන් බොහෝ කාලයක් නිත්‍යව පවතින එකක් නෙමෙයි. අපිට ලැබිලා තියෙන මේ භෞතික සම්පත්, අම්මා වේවා, තාත්තා වේවා, මුණුබුරු මිනිබිරියන් වේවා,
දුවා දරුවන් මේ හැමදේම අපිට ලැබිලා තියෙන්නම පින්වත්නි හරිම తాවකාලිකවද නැද්ද? తాවකාලිකව. කවදා හරි දවසක අපිට මේ ඔක්කොම දාලා යන්න වෙනවද නැද්ද? වෙනවා. ඒ යන්න වෙන්නේ කොහෙටද? සංසාර ගමනකට යන්න වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ කතාව තමයි මහණෙනි මොන සැප සම්පත් තිබ්බත් මොන වස්තු මොන ගෙවල් දරවල් තිබ්බත් මේ මනුස්ස ජීවිතය ස්ථිර එකක් නෙමෙයි. මේකෙන් යන්න වෙනවා. ඊතර වෙන්නේ මරණයටපත් වෙලා යන්න වෙන සංසාර ගමනත් භයානකයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට කියනවා මහණෙනි ඔබ විසින් කල යුත්තේ මේ తాවකාලික මනුස්ස ජීවිතය පෝෂණය කිරීම නෙමෙයි. දැන් ඔයගොල්ලෝ මොකද කරන්නේ? ඔබ බලාපොරොත්තු දල්වාගෙන අපේක්ෂා දල්වාගෙන පෝෂණය කරන්නේ මේ මනුස්ස ජීවිතේ නෙනේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ මනුස්ස ජීවිතේ හැම මේ බලාපොරොත්තු දල්වාගෙන පෝෂණය කරන්න ඕන එකක් නෙමෙයි. මේ මනුස්ස ජීවිතය පිළිබඳව කලකිරෙන්න. මේ తాවකාලික ආත්ම භාවයන් පිළිබඳව ඇලෙන්න එපා. මේකට කලකිරෙන්න. කලකිරීම ඇති කරගෙන මේකට නොඇලෙන්න. දැන් මිනිස්සු කරන්නේ කලකිරීම ඇති කරගන්න ඕනේ තැන් වලට හේතුවක් සකස් කරලා එලීම ඇති කරගන්න එකනේ. කලකිරිය යුතු තැන් වලදී කලකිරිලා නොඇලිය යුතු තැන් වල නොඇලුනා නම් සත්‍යයට පුළුවන් මේ ගොහරතර භයානක සසරෙන් එතරට පවා යන්න. ඉතින් එහෙම යන්න ආදන ගමනේදී අපිට මූලික වශයෙන් ජීවිතේ එක එක කාලවල වල එක එක ධර්මදේශන එක එක කර්මස්ථාන හම්බ වෙනවා. ඉතින් අද මම ඔබට සිහිපත් කළා මේ සාංශාරිකව ඊතර වෙන්න යන ගමනේ පළවෙනියටම අපිට මේ ලෝකේ වැඩියෙන්ම කරදර කරන දැන් අපිට ගොඩාක් කරදර කරන කෙනෙක් නෙමේ ද්වේෂය කියන එක. අපිට හැමතිස්සෙම මේ ජීවිතේ එක එක්කෙනාගේ නුරුස්නාකම් වලට කේන්ති යනවානේ. ඒ කේන්තියාවත් එක්ක අපිට ජීවිතය අවබෝධයකට යන්න තියා මේ ජීවිතේවත් සැනසීමෙන් සතුටින් ගත කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසාම කල්පනා කළා අද දවසේ මේ පිංගුතුලට කියලා දෙන්න මේ මෛත්‍රිය පිළිබඳව කොහොමද මෛත්‍රී සිතක් ඇති කරගෙන වාසය කරන්නේ? කොහොමද එදිනෙදා ජීවිතයේදී එන නුරුස්නා හැඟීම් වලින් වෙන් වෙලා නැත්නම් ඒ විවිධාකාර ද්වේෂ සහගත හැඟීම් වලින් වෙන් වෙලා අයින් වෙලා කොහොමද සනීප ජීවිතයකට යන්නේ? සැනසීමෙන් ඉන්න පුළුවන් ජීවිතයක් ගත කරන්නේ මේ මනුස්ස ජීවිතේ මරණ වෙලාවට මේ ඔක්කොම ටික දමලා ගහලා අද්දක පීදගෙන පාඩුවේ මැරෙන්නේ කොහොමද කියන එක කියලා දෙන්න. ඉතින් මේකට අපිට පාවිච්චි කරන්න පුළුවන් හොඳ උපක්‍රමයක් තමයි මෛත්‍රී භාවනාව කියන එක. කෙනෙක් මෛත්‍රී භාවනාව නැවත නැවත වැඩුවොත් කොහොමද මෛත්‍රිය කියන්නේ මොකද්ද? මේ සියලු සතුන් කෙරෙහි ඇති මෙත කියලා කියනෝනේ. මෙත කියන්නේ මේ හිංසා නොකරන ගතිය, තරහ නොගන්න ගතිය, වෛර නොකරන ගතිය. මෙන්න මේ ආකාරයේ තැනකට ඔබේ හිතපත් කරගන්න ඔබට පුළුවන් නම් ජීවිතේ කාගේවත් සතුටක් සැපක් සනීපයක් ඉස්සරහා තරහ නොගන්න හිතක් ඔබට තියෙනවනේ. ජීවිතේ කාගේවත් දුකක් ඉස්සරහා සතුටු නොවන. දැන් ওই පිටුතර සමහරුන්ට අපි කොච්චර ක්‍රූරයිද කියලා සමහරු මේ ජීවිතේ දුක් වෙනකොට අපි ඒ දුකට සතුටුයි. ද නැද්ද? ඔය පිටුතර හිතන ඔය පිටුතුලගේ තරහකාරී බයික් එකකින් වැටෙනවා. වැටිලා ස්පිරිතාලේ ඉන්නවා සති ගානක්. ඔය පිටුතරට මොකද හිතෙන්නේ? අනේ පව් අප්පා. ඒ වුණාන හිතෙන්නේ හොඳ වැඩි ඔකට ඔහම නෙමෙයි කාණ්ඩක් නෙමෙයි කැඩෙන්න තිබෙත් දෙකම කැඩුනා නම් තමයි පාඩමක් ඉගෙන ගන්න නේ. ඒතර අපේ ජීවිතේ දිනදත් අපි ඉන්නේ නොසන්සුන් නුරුස්නා ජීවිත හැංගීම් වලින්. මේ වගේ ගැලවුනේ නැත්තම් දැන් ඕකෙදි වැඩිපුරම හානිය වෙන්නේ කාටද? මගේ පිංගුතුලා බලන්න ඕකෙදි වැඩිපුරම හානිය වෙන්නේ කාටද කියලා. කවුරු හරි කෙනෙක් ඔය පිංගුතුලා නිකන් හිතන්න මං ඔය පිංගුතුලට වරදක් කරනවා. බයිනවා කියලා හිතන්න. බයිනකොට ඔය පිංගුතුල්ල ඒකට තරහ ගත්තොත් ඒකේ හානිය කාටද? තමන්ටමයිනේ. ඒ නිසා ওই තරහ කියන එකට එක්තරා විදිහට අර්ථකථනයක් තියෙනවා මේ අනුන් විසින් කරන වරදකට තමන් විසින් තමන්ට දෙන්න හොඳම දඬුවම. ඒකට කියනවා තරහ කියලා. අනුන් විසින් කරන වරදකට තමන්ට දී ගන්න දඬුවමක් තමයි තරහ කියලා කියන්නේ. ඇයි? එකක් තමයි තරහ ඇති වුණාම තමන්ට මේ ඇත්ත වැහිලා යනවා. හරිද? මේ ලෝකේ තියෙන ඇත්ත කියන එක වැහිලා යනවා. ඒ කියන්නේ තරහ ගන්න හොඳ නැහැ. කුද්දෝ වත්තං නජානාති කුද්දෝ වත්තං නපස්සති. දැන් අපි පිංගුතුලා නිකන් ඉන්න වෙලාවට නම් කියනවා
මේ නහි වේරේන වේරාණි සම්මන්තිද කුදාචන අවේරේන සම්මන්ති ඒස ධම්මෝ සනත්තන. දැන් ඔහොම අපේ පිටුතුල්ලා නිකන් ඉන්න වෙලාවට ඕවා කී කීටියට තරහ ගියාම ඔහොම කිව්වොත් අනේ ඉතින් නහි වේරේන වේරාණිනේ ඔන්න ඔක අතහැරලා දාන්න. මොකද කියන්නේ? අනේ මේ උඹයි මයි දන්න බණ. ඔහොම කියන්නේ උඹ මමත් බණ දන්නවා මේව බණ කියක ඉන්න වෙලාවක් නෙවෙයි මේක මේ කරන්න පස්සේ බණ කියමු. එතකොට තරහ ගිහිල්ලා ඔබේ අම්මට හරි කාට හරි බයිනවා කියලා හිතන්න. පුතෙක් කියනවා අනේ ඉතින් අම්මේ අම්මලට බයින එක හොඳ නෑ නේද? අනේ මේ උඹ මට උගන්වන්න එන්න එපා උඹ ඵලයන් පාඩුවේ පැත්තේ ඉරලා හිටපන්. කියනෝනේ කුද්දෝ අත්තංන ජානහති. ක්‍රෝධය කියන එක අර්ථය දන්නේ නෑ. කුද්දෝ අත්තංන පස්සති. ක්‍රෝධය කියන එක අර්ථය දකින්නේ නෑ. ඒ නිසා මේ මෙතනින් ගැලවෙන්න නම් කියන්නේ ඇත්ත වැහෙන ගතියෙන් ඔබ නවතින්න ඕනේ. ඇත්ත දකින්න ඇත්ත පේන ගතියක ඔබ හිර වෙන්න ඕනේ. පැහැදිලිද මම කියන එක? පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ඒ දේශනා කරලා තියෙන ධර්මයට අනුව කවුරු හරි කෙනෙක් තමන්ගේ හිත හදාගත්තොත් එයාට මෙන්න මේ ඇත්ත වැහෙන ගතියෙන් වළකින්න පුළුවන්. අනිත් එක බලන්න දැන් ඒකට කියනවා මෝහය කියලා. ඊළඟ එක තමයි මේ හිරියොත් අප්ප නැති වෙනවනේ. ලැජ්ජ බය. දැන් හොඳටම තරහ ගිය වෙලාවක ලැජ්ජාවක් තියෙනවද? ජීවිතේට පරස වචන අහන්න කියන්නේවත් නැති මිනිස්සු කොච්චර අයියෙන් පරස වචන කියනවද දැකලා තියෙනවද? පාරවල් වල, පාලම් යට, සමහරු බැංකු වල, පන්සලෙත් ඕන තරම් පරස වචන කියනවා. ලැජ්ජ නැහැ. ඒවා අපි කොච්චර ලැජ්ජ වෙන්න ඕනද ඒ වගේ වචනයක් කියන්න. හැබැයි ලැජ්ජාව කියන එක නැති වෙනවා. ඊළඟ එක තමයි බය නැති වෙනවා පින්ගත. ඒ කියන්නේ දැන් අපි මෙහෙම කියනවනේ සමහර වෙලාවට මූට දෙකක් ගාලා මං හිරේ ගියත් කමක් නැහැ. කියනවද නැද්ද? මා වෙල්ලුම් ගස් යවුවත් මම මූට ගහනවා. ඔහොම කියන පින්ගත අපි මිනිස්සු අපිට ඇහිලා තියෙනවා. ඒතර මේ කියන්නේ බය නැතිවීම සම්බන්ධව. කවුරු හරි කෙනෙක්ට තරහ ආදී දේවල් ඇති වුණොත් එයාට බය නැති වෙනවා. දැන් ඔය පිංගුතුල බලන්න මේ කොච්චර නරකද කියලා. හදිසියවත් ඔය තරහ ගිය වෙලාවක අම්මට ගැහුවොත් පාරක්. නේ? ඒ ගාන පාරින් අම්ම මැරුණොත් මොකද වෙන්නේ? ආනන්තරීය පාප කර්මයක් වෙනවා. හදිසියවත් ඔය ගාන පාරකින් අම්මා මැරුණොත් අම්මගේ ඔළුවට වැදුණොත් තාත්තා මැරුණොත් තාත්තගේ ඔළුවට වැදුණොත් ආනන්තරීය පාප කර්මයක් වෙනවා. පිළිගන්නේ ආනන්තරීය පාප කර්මය කියන එක ලේසි නෑ. ඒක වෙන්නේ අපි නොහිතන ආකාරයකට. පැහැදිලිද මම මේ කියන එක? දැන් පිටුතුල හිතන්න කවුරු හරි කෙනෙක් මේ වලක් කපලා මේකට අම්මා වැටිලා මෙරයි කවදා හරි දවසක ඉන්නොක් කියලා කපලා තියෙනවා. බලන්න මේ ආනන්තරීය පාප කර්මයේ භයානකම හරි. කපලා තියලා එයා මැරෙනවා. කපපු දරුවා තමයි මැරෙන්නේ. එතකොට අම්මා දැන් මැරිලත් ආව. අම්මා මැරිලා නැහැ. අම්මා පස්සේ දවසක කියන්නේ සති දෙකකින් විතර පස්සේ තමයි මැරෙන්නේ ඕකට වැඩිලා. දැන් අර වලකපු දරුවා කලින් මැරුණානේ. කලින් මැරිලා අම්මත් කවදා හරි ওই වලට වැටිලා මැරෙනවම නම් අර දරුවා මැරෙන්නේම ආනන්තරීය පාප කර්මයක් වෙලා. ඒ කියන්නේ ඒ දරුවා කෙලින්ම නිරේ. කොහොමද මේකේ සියුමෙලිකම? අපි මොකක් හෝ උපක්‍රමයක් කරලා අම්මව හෝ තාත්තව මැරෙන්න ඒ කරපු උපක්‍රමයෙන් අම්මයි තාත්තයි මැරෙන්නේ පස්සේ නම් ඊට කලින් කරපු කෙනා දරුවා මැරෙනවා නම් දරුවට අනන්තරීය පාප කර්මයක් වෙලායි මැරෙන්නේ. ඒ කියන්නේ අම්මා තාත්තා මැරෙන්න නෙමෙයි. මේ ක්‍රෝධය කියන කොච්චර භයානකද බලන්න. ඔය වල මෙහෙම කැපුවොත් වැටෙන ඕන කෙනෙක් වැටිලා මැරෙද්දෙන්. වැටෙන ඕන කෙනෙක් වැටිලා මැරෙද්දෙන් කියලා කැපුවොත් ඒකට අම්මා වැටිලා මැරුණොත් අනන්තරීය පාප කර්මය වෙනවා. මේ බලන්න ක්‍රෝධය කියන එක චූට්ටක්වත් තියන් ඉන්න එපා. ආපු තැන අයින් කරලා දාන්න. පැහැදිලිද මම කියන්නේ? චුට්ට හරි පෝෂණය කරොත් පොඩ්ඩ හරි කේන්ති ගත්තොත් ඒක අපේ සාංශාරික ජීවිතේට භයානකමක් වෙනවා. මේ කවුරුත් දැන් මේ අපිත් එක්ක ඉන්න කවුරුත් එන්නේ නැහැ පින්වත් මේ වගේ විපාක අපි ගෙවනකොට අපිට උදව් කරන්නේ. තේරෙනවද මම කියන්නේ? අපි ඕ වගේ ගිහිල්ලා කිඹුල්ලු වෙලා පිඹුරු වෙලා නයි වෙලා ජීවිතේ ජීවත් වෙන්න ගත්තොත් ඔය දැන් කේන්ති ගන්න උදව් කරන නෝනලා අම්මලා දරුවෝ කවුරුත් එන්නේ නැහැ අපිත් එක්ක සංසාරෙට. ඒ නිසා ඒගොල්ලෝ කරන දෙයක් කරද්දෙන්
අපි කේන්ති ගන්න හොඳ නැහැ. ද්වේෂය ඇති කරගත්තොත් ඒකේ විපාකය අපිටයි. ඒකේ හානිය අපිටයි. ඒ නිසා අපි කොයිම වෙලාවකවත් අපේ හිතේ ද්වේෂය ඇති කර ගැනීමෙන් වළකින්න ඕනේ. අපේ හිතේ ද්වේෂය කියන එක සිටවා ගැනීමෙන් වළකින්න ඕනේ. අපේ හිතේ ද්වේෂය කියන එක සිටවා ගැනීමෙන් වැළකුණොත්, අපේ හිතේ ද්වේෂය කියන එක ඇති කර ගැනීමෙන් වැළකුණොත්, අපේ හිතේ ද්වේෂය කියන එකට ඉඩක් නොතිය අපි පරිස්සම් වුණොත් අන්න අපේ හිත පිරිසුදුයි. අපි අපේ ගෙදරක බාත්රූම් එකක් තියන් ඉන්න හිටියේ බලන්න. වතුර බින්දුවක් තියෙන්න දෙන්නේ නැහනේ. පරිස්සමෙන් ආදරෙන් මැදලා තියන් ඉන්නවනේ. පිටගත්නි ඔබේ හිතත් ඒ වගේ ආදරෙන් මැදලා තියන් ඉන්න. ද්වේෂ මාත්‍රයකට එන්න නොදී, ලෝභ මාත්‍රයකට එන්න නොදී, අකුසල් මාත්‍රයකට එන්න නොදී ඔබට පුළුවන් නම් ඔබේ හිත රකින්න. පුළුවන්ද? පුළුවන්ද දැන් මම මේ කිව්වට රැක ගන්න? ඇත්තටම පෙන්වන්නේ ඔබට බෑ. බැරි නිසා මේක පුරුදු කරන්න ඕනේ. අනුපුබ්බේන මේදාවී තෝකං කනේ කනේ. පඬිතයා ක්‍රමානුකූලවයි මේව පුරුදු කරන්නේ. තෝකං ටිකෙන් ටික, කනේ කනේ, ශණෙන් ශණේ. අනුපුබ්බේන මේදාවී තෝකං කනේ කනේ. චුට්ට පුරුදු කරන්නේ. කොහොමද පුරුදු කරන්නේ? මෙන්න මෙහෙම. මේ කියලා දෙනම් ක්‍රමවේදය. අද ඉඳන් ගෙදර ගිහිල්ලා හැමදාම උදේටයි හවසටයි විනාඩි 5 ගන්න. 10 හරි කමක් නැහැ. පුළුවන්ද බැරිද? බැරි නැති වැඩක් නැහැ මේ කියලා. ගෙදර ගිහිල්ලා අනිවාර්යෙන් විනාඩි 10 වගේ ගන්න උදේටයි හවසටයි. අරගෙන ඉඳගන්න පැත්තකට. ඉඳගෙන කල්පනා කරන්න මෙන්න මෙහෙම. ඔබට වාක්‍ය 4ක් දෙනවා. මේ 4 හොඳට මතක තියාගන්න. අංක 1 මම තරහ නැත්තේක් වෙම්වා. අංක 2 මම වෛර නැත්තේක් වෙම්වා. අංක 3 මම දුක් පීඩා නැත්තේක් වෙම්වා. අංක 4 මම සුවපත් වූ සිත් ඇත්තෙක් වෙම්වා. මොනවද? තරහ නැත්තේක් වෙම්වා, වෛර නැත්තේක් වෙම්වා, දුක් පීඩා නැත්තේක් වෙම්වා, සුවපත් වූ සිත් ඇත්තෙක්. ඔක අපි අර පොඩි කාලේ ධානෝ නේද? ඊර්ෂ්‍යා නැත්තේක් වෙම්වා, අරව නැත්තේක් වෙම්වා, මේවා. ඒව හිතන්න එපා. එච්චර ඕනේ. ඔය 4 ඇති. ඔය 4 ඇතුලේ තියෙන ඔක්කොම දේවල්. කොහමද තරහ නැත්තේක් වෙම්වා? කවුද මේ පළවෙනියටම තරහ නැත්තේක් වේවා කියන්නේ? මම. පළවෙනියටම මම තරහ නැත්තේක් වෙම්වා. කොහොමද මේක කරන්නේ? පින්ගන්නේ දැන් තරහ කියන එකේ ආදීනව කල්පනා කරන්න ඕනේ. දැන් තරහ නැත්තේක් වෙම්වා කියන එකට මොකක් හරි සාක්ෂියක් එපයි අපිට. දැන් තරහ ගත්තොත් තරහ ගන්න මිනිස්සු ඒ තරහ ඇති කරගත්තට පස්සේ බලන්න මේ මිනිස්සුන්ගේ මූණු කළු වෙනවා නේ. මූණු කළු වෙලා ඉන්න තැන අමතක වෙනවා. ලැජ්ජ නැති වචන කියවෙනවා. ඊට පස්සේ අනිත් එක පිටින් ඔය මේ තුවාලයක් නම් හොඳ වෙනවා. වචන කියන ඒවා තියෙනවා නේද? ඒවා පිට වුණාට පස්සේ කට කියන්නේ සර්පෙක් වගේ. කට කියන්නේ පීයක් වගේ. වචන කියන ඒවා පිට වුණාට පස්සේ ඔයිච්චරයක් අදින්න බෑ. සමහර කාලට ඒකයි අපිට දෙන්නේ අපරාධි මං ඒක නොකිය හිටියා නම් හොඳයිනේ කියලා. ඒ නිසා ලැජ්ජ වෙන වචන ජීවිත කාලෙම මූණ බලන්න බැරි වෙන වචන සමහරක් විට ඔය සමහරක් දේවල් තියෙනවා අපි දන්නේ නැතුව ඔය පලි මරණ තරජන වගේ කරොත් අවුරුදු 40ක් විතර හිරේට දාන්න පුළුවන්. සමහරක් තැන්වල. ඒකද මම කියන්නේ. අනිත් එක ඔය බයින එක්කෙනා උතුමන් වහන්සේ නමක් වුණා. දැන් භික්ෂුවකට වගේ පරිභව කරන්න ගත්තොත් සිල්වන්ත ගුණවන්ත කොහොමද ඊළඟ පාර විපාකය? එව නැද්ද? ඒ මිනිස්සු ඕන තරම් ඉන්නවා. එනිසා මතක තියාගන්න පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුකූල වෙච්ච භික්ෂු, අනුගත වෙච්ච මිනිස්සු, අනුපරූපගාතු අනිත් අයට හිංසා කරන්නේ නැහැ. අනිත් අයට කරදර කරන්නේ නැහැ. තමන් තරහ මාත්‍රයක්වත් අනිත් අය කෙරෙහි ඇති කරගන්නේ නැහැ. ඇයි ඇති කරගන්නේ නැත්තේ? එකක් තමයි ඇති කරගෙන වැඩක් නැහැ. තරහ ඇති කරගෙන ජීවිතේ ප්‍රශ්න විසඳන්න බෑ. කල යුත්තේ ප්‍රශ්නියට දැන් අපි හිතමුකෝ අපේ දුව කවුරු හරි කොල්ලෙක් එක්ක යාළු වෙනවා. ඒ කොල්ල හොඳ නැහැ කියලා හිතන්නකෝ. දැන් ඕකට ඔබ තරහ ගත්ත කියලා ඕකට විසඳුම ඒක නෙමෙයිනේ. විසඳුම වෙනම තියෙනවා. එක්කෝ දුවට පැහැදිලි කරලා දෙන්න ඕනි කතාව. නැත්තම් එකට ගන්න පුළුවන් වෙන සොලියුෂන් එකක් ගන්න ඕනේ. ඕකට තරහ ගත්තොත් මොකද වෙන්නේ? කවදාවත් ඔය දුව
ඔය කතා අරින්නේ. එනිසා ප්‍රශ්නයක් ආවට පස්සේ මහත්යත් එක්ක නෝන එක්ක හරි අපි තරහ ගැනීම නෙමෙයි කළ යුත්තේ. අපි බලන්න ඕනේ පැත්තකට ගිහලා මේ ප්‍රශ්නේ විසඳන්න මට කොහොමද පුළුවන්? මං මොන උපක්‍රමයේ පාවිච්චි කළාද මේ ප්‍රශ්නේ විසඳන්නේ? මොන උපක්‍රමයේ පාවිච්චි කරොත්ද මේ ප්‍රශ්නයට මට හරියාකාර විසඳුමක් ලැබෙන්නේ? එහෙම කියලා නුවණින් කල්පනා කරලා නුවණින් හිතලා තීරණයක් ගන්නවා මිසක් මං තරහ අර ගැනීමෙන් වැඩක් නැහැ. ඒ තරහ ගැනීමෙන් දැන් සීපත් කරලා තියෙනවා තික්ක දෝසස්ස කිප්පං ජරා සම්භවතෝ. අපි කියන්නේ කේන්ති ගන්න එපා ඉක්මනට මොකක් ඒ වයසට යයි කිය. තික්ක දෝසස්ස කිප්පං ජරා සම්භවතෝ. ඉක්මනට කේන්ති යන කෙනාට ඉක්මනින් වයසට යන්න වෙනවා. ඒතර අපි තේරුම් ගන්න ඕනි මේ තරහ ඔබ කැමතිද ඔබ හිතේ තරහ ඇති වෙනවද? මේක අනර්ථයක්ද අර්ථයක්ද? අනර්ථයක් නෙනේ. අපිටත් අනර්ථයක් ළඟින් අයටත් අනර්ථයක්. ඒ නිසා ඔන්න හිතන්න අනේ මම තරහ නැත්තේක් වෙම්බා. තේරුණා මම කියන්නේ. මගේ හිත තරහින් රත් වෙන හිතක් නොවේවා. මගේ හිතේ තරහ මාත්‍රයක් නැත්තම් ඊට පස්සේ හිතන්න තරහ නැතිවීමේ ආනිසංස. බුදු පසේ බුදු මහරහත් උතුමන් වහන්සේලා කොයිතරම් සැනසීමෙන් ඉන්නේ නැද්ද? තමන්ට ගල පෙරළපු දේවදත්ත කෙරෙහිවත් අංශු මාත්‍ර තරහසිතක් ඇති නොවුණු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙච්ච මට කවුරු මොන වරද කරත් මම තරහ ගන්නෙ නෑ. මගේ හිත මම කෙලෙස ගන්නෙ නෑ. මගේ හිත මේ පවතින සාමාන්‍ය තත්වයේම තියන් ඉඳලා පරිසමෙන් රැකලා ආදරෙන් පෝෂණය කරලා ටිකෙන් ටික තෝකං කණේ ශණයක් පාසා අනුපුබ්බේන මේදාවි පණ්ඩිතය පිරිසිදු කරලා කම්මාරෝ රජ තස්සේව මේ කෙලස් ධර්ම වලින් හිත නිදහස් කරගෙන මාර්ගය වඩන්න පුරුදු වෙන්න. පළවෙනි එක තමයි මම තරහ නැත්තෙක් වෙම්වා කියලා හොඳට හිතන්න. තරහ ආවොත් එහෙම මට වෙන්නේ මොකද්ද? තරහ නැති වෙනකොට කොයිතරම් සැනසීමක් ජීවිතේ තියෙනවද කියලා. ඒ ආදීන වානිසංස කල්පනා කරමින්ව මම තරහ නැත්තෙක් වෙම්වා කියන එකට එන්න. ඊළඟ තමයි වෛර නැත්තෙක් වෙම්වා. මම වෛර නැත්තෙක් වෙම්වා. පිටින් මේ වෛරය කියන එක තියෙනව නේද? ওই වෛරය කියන එකත් හරි භයානකයි. සාංශාරිකවම පස්සෙන් අර කාලිගේ කතාව අහලා තියෙනවද? වෛර බැඳලා අන්තිමට මොකද උනේ? විපාකේ තමන්ම උදේටත් දරුවෝ 5ක් හදනවා, දවල්ටත් දරුවෝ 5ක් හදනවා, රැටත් දරුවෝ 5ක් හදනවා. හදන දරුවෝ තමන්ම කනවා. උදේ 5 හදලා එයා ආයි කනවා, දවල් 5ක් හදලා ආයි කනවා, රෑ 5ක් හදලා එයාම කනවා. තමන්ගේම දරුවෝ තමන්ටම කන්න වෙන තරම් විපාකයක් වෛරය කියන එක නිසා එන්න පුළුවන්. ඊළඟට දේවදත්ත කියන්නේ මේ පසේ උදු වෙන්න පාරමී පිරිච්ච උතුමෙක්. එදා කච්චපුට ජාතකයේදී රන්තැලිය කතාව අහලා තියෙනවනේ. ඒ රන්තැලිය අරගෙන යන වෙලාවේ බැඳගත්තු වෛරය නේද සංසාරේ දේවදත්තෝ කොච්චර අපායට දැම්මද? කොච්චර බෝධිසත්වයන් වහන්සේ නමකට අපරාධ කරලා කී සැරයක් නම් එන සංසාර ජීවිතේ අපායට ගියාද? අපායට හේතු වුණාද? දැන් මේ වෙලාවේ මම මේ ඔබට බණ කියනකොටත් ඔබ මේ බණ ටික අහනකොටත් දේවදත්ත කොයිද ඉන්නේ? අපායේ. ඒ මොකක් නිසාද? වෛරය නිසා. මං ඇති කරගත්තොත් නම් වෛරී සිතවිල්ලක් යහපත් භික්ෂුන් වහන්සේ නමක් කෙරෙහි, යහපත් මිනිසෙක් කෙරෙහි, යහපත් දෙයක් කෙරෙහි ඒ වගේ විපාක විඳින්න වෙද්දි පින්වත්නි, කරන කලට පව් මිහිරිය මීසේ, විඳින කලට දුක් දැඩි වී ගිනිසේ කියලායි තියෙන්නේ. ඒ ජීවිතේ කොහොමත් දුකකට ඇද වැටෙනවා කියන එක සාන්දෘෂ්ටිකම් වෙනවා. මේ බලන්න තරහා ගිහිල්ලා වෛරයෙන් කාට හරි ගැහුවොත් දැන් අපි ඔය පින්වතුන් නිකන් හිතන්නකෝ, එක නීතියක් තියෙනවා දණ්ඩ නීති සංග්‍රහයේ. මම එකක් කියන්නේ නැත්නම් මේවා දැනගෙන ඔය පින්වතුන් හැමෝටම නඩු දාන්න පටන් ගන්නවා. මේ කවුරු හරි කෙනෙක් තර්ජනය කරගෙන බලෙන් ගෙට ඇතුල් වුණොත් පොලිසියේ පැමිණිල්ල දානකොට අයිතු ලෙස ඇතුල් වීම කියන ශීර්ෂයෙන් නඩු දැම්මොත් අවුරුදු 40ක් විතර එරේට දාන්න පුළුවන්. කැමති නම් බී රිපෝට්ස් ගහලා යවුවොත්. ඒතර වන්නේ ටික දෝෂය නැත්නම්
ෂණික තරහා අපිට ගෙනල්ලා දෙන විපාකේ. එතකොට ඕකෙන් කොහොම හරි උසාවියෙන් බේරුණා කියමු. කර්මයෙන් බේරෙන්නේ කොහොමද? උසාවියෙන් බේරෙන්න පුළුවන්, පොලිසියෙන් බේරෙන්න පුළුවන්. කර්මයෙන් බේරෙන්නේ කොහොමද? ඒ නිසා මේ ජීවිතේ තියනවානේ. ජීවිතයේ පුංචිවත් වෛර වලට ඉඩ දෙන්න. ඔය පින්වතුන් හොඳට බලන්න. ඔය පින්වතුන් අද ගෙදර ගිහලා ලියන්න මම කාත් එක්කද තරහ? මං කාත් එක්කද වෛර බැඳන් ඉන්නේ? මං කාකා එක්කද ජීවිතේ නුරුස්නා ගතියෙන් ජීවත් වෙන්නේ කියලා බලන්න. බලලා එන්නේ වෛර බැඳිච්ච තැන් වලට, තරහ හැදිච්ච තැන් වලට හොඳට ප්‍රතිකර්මයක් හදලා අර බඩ වේලුණාම විරේක ප්‍රතිවනවා වගේ හොඳ ප්‍රතිකර්මයක් හදලා මෙන්න මේ තරහ වෛර කියන දේවල් නැති කරලා දාන්න. මේ තරහ වෛර කියන දේවල් ඇති නොවි තියෙන තත්වයකට තමන්ගේ හිතපත් කරගන්න. මේ වෛර ආදී දේවල් එක්ක සංසාරයට යනවා කියන එක හරිම භයානකයි. ඉතින් අපි ඔක්කොම මේ ලෝකෙට తాවකාලිකව ආවේ. ඔබත් මේ ලෝකේ తాවකාලික සමාජිකෙත්, මාත් මේ ලෝකේ తాවකාලික සමාජිකෙක්. අපි මොකටද අපිට වෛර කරන්නේ? අපි මේකට ආවේ අපේ වැඩක් කරගන්න. අපි අපේ වැඩේ කරගෙන ඉතර වෙලා යමු. ඒ වුණත් එක්කෙනාට වෛර කරලා, තරහ කරලා යාළුවෙන් මොනව බලාපොරොත්තු වෙන්නද නේ? එයාලගෙන් මොනව ලබා ගන්නද? එයාලත් එක්ක මොන ගනුදෙනුවක් කරන්නද? අපි අපේ පාඩුවේ ජීවත් වෙලා මේ බුදුදහම තවත් බොහෝ අයට ඉතුරු කරන්න කරන ශාසනික කටයුත්තක් කරලා ඒ බොහෝමයක් දෙනා පරාද වෙන තරහ වෛරය ඒවා අපේ හිතවලින් නැති කරලා දාන්න ඔබ උත්සාහ කරනවා නම්, ඔබට පුළුවන්කම ලැබෙනවා නම් ඇත්තටම ඔබේ ජීවිතයටත් විශාල ආශිර්වාදයක් ලැබෙයි. තමන්ගේ දරුවන්ගේ ජීවිතවලට උනත් විශාල ආශිර්වාදයක් ලැබෙයි. මොකද නාස්ති වෙන ආකාරයේ කිසියම් සිතුවිල්ලක් තමන්ගේ ජීවිතේ නැත්තම්, නාස්ති වෙන ආකාරයේ කිසියම් වෛරසහගත සිතුවිල්ලක් තමන්ගේ චිත්තසංතානයේ අභ්‍යන්තරේ නැගලා ඉන්නේ නැත්තම්, ඊටත් වඩා මොනවද අඩුම සතුටින් සැනසීමෙන් ජීවිතේ ජීවත් වෙන්න පුළුවන් කියන එකම. සංසාර ජීවිතයට ගෙනියන්න අනවශ්‍ය අකුසල කර්ම රැස් වෙන්නේ නැහැ කියන එකම කොයිතරම් සනීපයක්ද කියලා කල්පනා කරලා බලන්න. පින්වත්නි, මේක තුන්වෙනි එක තමයි මම දුක් පීඩා නැත්තේක් වෙම්බා. දුක් පීඩාවන් කියලා කියන්නේ මගේ පින්වතුන්ලා කැමතිද මගේ පින්වතුන්ලට කායික දුක් හැදෙනවට, නිකම් පිළිකාවක් හැදෙනවට වගේ කැමතිද? ලියුකේමියාව හැදෙනවට, වකුගඩුවක් දිය වෙනවට කැමතිද? ඒවට කැමති නෑනේ. ඒ නිසා කල්පනා කරන්න, මම දුක් පීඩාත් නැත්තේක් වෙම්බා. දුක් පීඩා හැදුනාම කවුරුත් කැමති නෑ. කාටත් දුක් පීඩා කියන එක ජීවිතේට අමාරුයි. ඒ නිසා කවර ආකාරයකින්වත් මට දුකක්, පීඩාවක් නොම වේවා, කායික දුක් පීඩා නැති වේවා කියලා පින්වදින් නිතර දෙවේලේ කල්පනා කරන්න. අවසානික තමයි සුවපත් වූ සිත ඇත්තෙක් වෙම්බා. මගේ සිත, දැන් ඉස්සලා අපි සුවපත් වෙලා කියන්නේ කල්පනා කළේ කයනේ. දැන් අපිට කල්පනා කරලා තියෙන්නේ හිත. මගේ හිත රාගයෙන්, ద్వේෂයෙන් ආදී දේවල් වලින් කුලප්පු නොවිච්ච හිතක් බවට පත් වේවා. සැනසීමෙන් පවතින හිතක් බවට පත් වේවා. සදහැ සිතත් සදහැව ඉතිරි වෙන හිතක් බවට පත් වේවා. පින්වත්නි, ජීවිතේ සුවපත් වූ සිතක් තියෙන එක මුතුන් වහන්සේ තමයි මහරහතන් වහන්සේ. එතනින් උඩට පසේ බුදුවරු, සම්මා සම්බුදුවරු. ඒ සුවපත් හිත කොච්චරද කියනවනම් ඇතැම් තැන්වල රහතන් වහන්සේලා කියලා තියෙනවා, මම මේ කුණු කය පෝෂණය කරන්නේ ඊටාම පිළිකුලෙන්. කොයි වෙලේ මරණයට පත් වෙයිද කියලා මම දන්නේ නැහැ. නමුත් මරණයට පත් වෙන ඕනම වෙලාවක මම ඒකට මුහුණ දෙන්න ලෑස්තියි කියලා. තමන්ගේ හිත සුවපත් වෙච්ච මහරහත් උතුමන් වහන්සේලා සිහිපත් කරන එක වෙලාවක මහරහතන් වහන්සේ නමක් ගල් ගුහාවක ඉන්නවා. එහා පැත්තෙන් හයියෙන් වහිනවා, හෙන ගගා වහිනවා. උන්වහන්සේ අමා ලස්සන සිංහනාදයක් කරනවා. මේ ඈතින් මොනරෙක් කෑ ගහනවා, ශබ්දයක් ඇහෙනවා. මේ ළඟ හෙන හඬක් ඇහෙනවා, මහා මොර සූරන වැස්ස. භික්ෂුවට නම් කුමන බයක්ද, කුමන තැති ගැනීමක්ද, කුමන ඇලීමක්ද, කුමන ගැටීමක්ද?
මේකට කියනවා පින්වත්නි සුවපත් වූ සිතක් ඇති උතුමන් වහන්සේලාව කල්පනා කරලා ඒ ආනිසංසය දැකලා සුවපත් නොවිච්ච කෙලෙස් බර හිතකින් අපිට ලැබෙන ආදීනව දැකලා කෙලෙස් බර හිතකින් අපිට ලැබෙන ඕනේ නැති දේවල් ගැන කල්පනා කරලා ඔබට පුළුවන් නම් මම තරහ නැත්තෙක් වෙම්වා වෛර නැත්තෙක් වෙම්වා දුක් පීඩා නැත්තෙක් වෙම්වා සුවපත් වූ සිත ඇත්තෙක් වෙම්වා කියලා හදවතින්ම ඔබ ගැන හිතන්න. ඔබ ගැන කල්පනා කරන්න. පින්වත්නි එදාට ඔබට ලැබෙන සැනසීමක් තියෙනවා. ඒ සැනසීම සල්ලි වලට ගන්න පුළුවන් එකක් නෙවෙයි. මම මේක කියනවට ගෙදර ගිහලා කරලා බලන්න. මං කියනවට ගෙදර ගිහලා කරලා බලන්න එදාට ඔබට ලැබෙන සැනසීමක් තියෙනවා. ඒ සැනසීමත් එක්ක ඔබට පුළුවන් මෙන්න මෙහෙම කරන්න. මම ඊළඟ උපක්‍රමය. කොහොමද මේ? ඔබ තේරුම් ගත්තනේ සුවපත් වූ සිතක් තරහ නැති හිතක් වෛර නැති හිතක් සනීපයි කියලා. ඔබ ඊළඟට කල්පනා කරන්න මා මෙන්ම මාගේ නිවසේ ජීවත් වෙන ස්වාමියා පුතා දුව 3 දෙනෙක් විතර ගන්න. මේ ඇත්තොන්ද තරහ නැත්තෝ වෙම්වා වෛර නැත්තෝ වෙම්වා සුවපත් වූ සිත ඇත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත ඇත්තෝ වෙත්වා. මෙන්න මේ ආකාරයෙන් තමන්ගේ මහත්යා පිළිබඳව දුව පිළිබඳව පුතා පිළිබඳව අම්මා පිළිබඳව තාත්තා පිළිබඳව ඔබට පුළුවන් නම් මා මෙන්ම කියලා කල්පනාවක් ඇති කරගන්න. පින්වත්නි ඔබේ ඇඟෙන් නිකුත් වෙන තරංග පව ගිහිල්ලා ඒ ගෙදර අයට ඒක දැනෙන්න ගන්න. ඔබ නිතරම ආශිර්වාද කරනකොට සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා ඒක ඔබේ ගෙදර අයට ෆීල් නොවෙනව නෙමෙයි. ඒක ගෙදර අයට ෆීල් වෙන තැනක්, ගෙදර අයට දැනෙන තැනක්, ගෙදර අයට අහු වෙන තැනක් අනිවාර්යයෙන්ම තියෙනවමයි. එනිසා ඔවුන්ද සුවපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඔවුන් සුවපත් වුණත් නැතත් මේක හොඳට මතක තියාගන්න. ඔවුන් සුවපත් වුණත් නැතත් ඔබට ඔබේ සුවපත්භාවය ලැබෙනවා. ඒ කියන්නේ දැන් අපි මම විතරක් නෙමෙයි අනිත් අයත් සුවපත් වේවා කියලා සුවපත් වීම ප්‍රාර්ථනා කරද්දී තේරෙනවද මං කියන එක පින්වත්නි? ඔබට ලැබෙනම ඔබේ සුවපත්භාවයේ උපරිම අවස්ථාවක්. මම විතරක් නෙමෙයි මගේ නිවසේ ඈත් සුවපත්. දැන් ඔබේ මෛත්‍රී සිත පළල්. ඒක එක ගයක් කරමුණු කරනවා. ඊළඟට එන්න ඔබේ වත්තට. ඔබේ ගෙදර පිටතල තියෙන වත්තට එන්න මා මෙන්ම මේ වත්තේ ජීවත් වෙන සියලු දෙනාම මේ ආකාරයෙන් තරහ නැත්තෝ වෙත්වා වෛර නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත ඇත්තෝ වෙත්වා කියලා. නිතර දැන් මෙන්න මේ මෛත්‍රී චිත්තය ටිකෙන් ටික ප්‍රසාරණය කරගෙන ගිහලා තමන් ගෙදර ඊළඟට ගත්තාම තමන්ගේ වත්තේ ඉන්න ඊළඟට තමන්ගේ ගමේ ඉන්න අය පස්සේ අපි අපේ රට ගමු. මේ මුළු රටේම ඉන්න සියලුම දෙනා තරහ නැත්තෝ වෙත්වා වෛර නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත ඇත්තෝ වෙත්වා කියලා සියලුම දෙනා කෙරෙහි විහිදිච්ච පැතිරිච්ච මෛත්‍රයක් ඔබට වර්ධනය කරගන්න පුළුවන් නම් ඒකෙදිත් අපි කල්පනා කළ යුතු තැන් කීපයකුත් තියෙනවා. නමුත් ඒවා අදාළ තැන්වලදී කියලා දෙන්නම්. තමන්ට බොහොම මැදිහත් මිනිස්සුන්ව නැත තරහක් නැති ඇලීමකුත් නැති මිනිස්සුන්ව දැනෙන ආකාරයට මාතා යතා නියම් පුත්තන් ආයුසායක පුත්ත මනුරංකේ. අම්මා කෙනෙක් තමන්ගේ එකම පුතාව රකින්නවා වගේ ආදරෙන් අපිට පුළුවන් නම් සමස්ත ලෝක සත්වයා ගැනම මේ අවබෝධය ඇති කරගෙන ජීවත් වීම කියන තැනට යන්න පින්වත් මම මේ කියන එකමට මම මේ කියන්නේ කරලා බලන්න ගෙදරදී. ඔබ ජීවිතේටම අත් නොවිඳපු ඔබ ජීවිතේටම අත් නොදකපු සල්ලි වලට ගන්න බැරි සිවුරක් අස්සෙන් විතරක් ගන්න බැරි හරි පුදුම සැනසීමක් ඔබට මේ මුළු ජීවිත කාලෙටම ඉතුරු වෙයි පින්වත්නි. ඒ ජීවිත කාලෙම ඉතුරු වෙන සැනසීමත් එක්ක ඔබට නිතරම ධර්මීය ලැබෙයි. ඒ ධර්මයේ කියලා දෙන ස්වාමීන් වහන්සේලා ලැබෙයි. ඒ ධර්මීයත් ස්වාමීන් වහන්සේලාගේ හරහා ඔබට
බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියන එක ඒකාන්තයෙන්ම ලැබෙයි. එනිසා පින්වත්නි හොඳට කල්පනා කරලා ජීවිතේ එහාට මෙහාට ඇදලා දාගන්නේ නැතුව මේ වගේ භාවනාවක් කරන්න උත්සාහ කරන්න ඕනේ. මේකට ගිහි ගෙදරදී කාලය හැදෙනවා අඩු නම් සතියකට සැරයක් පන්සලකට හරි යන්න ඕනේ. ගිහිල්ලා කර්මස්ථාන ස්වාමීන් වහන්සේ නමක් කර්මස්ථානාචාර්ය ස්වාමීන් වහන්සේ නමක් හොයාගෙන තමන්ගේ හිත සුවපත් කරගන්න. ඇයි මේ බුදුරජාන් වහන්සේගේ ශාසනය ලැබිච්ච වෙලාවේ සබ්බ පාපස් අකරණ කුසලස්ස උපසම්පදා ඊළඟට මොකද තියෙන්නේ? සචිත්ත පරියෝදපණං නේ. තමන්ගේ හිත දමනය කර ගැනීම. එතකොට තමන්ගේ හිත දමනය කරගන්න යන කෙනා ඒකාන්තෙන් මෛත්‍රී ආදී පූර්ව භාගයේ යෙදෙන භාවනාවන් වඩලා හිත සමාධිමත් කරලා තියෙන්න ඕනේ. මෛත්‍රියේ ප්‍රථම ධානයට ගිය කෙනෙක්ට මෛත්‍රියේ ප්‍රථම ධානයට ගිය කෙනෙක්ට මෛත්‍රියෙන් ප්‍රථම ධානය උපදවපු කෙනෙක්ට ලැබෙන සැනසීම පින්වත්නි ප්‍රමාණ කරන්න ඔය කවුරු හරි කෙනෙක් මෛත්‍රිය වඩනවා නම් කියලා තියෙනවා ආනිසංස සුඛං සුපති. යාට සැපසේ නිින්ද යනවා. ඒ ඔය පින්වතුන්ට සැපසේ නිින්ද යනවා. සමහරු නිදිපෙති වීලා නිදාගන්නේ අවුරක්. ද නැද්ද? නිදිපෙති අවුරක් වනවා නිදාගන්න. සැපසේ නිින්ද යන්නේ. පිරිත් දාලා බලනවා නිදාගන්න. සමහරුන්ට හීන පේනවා නේද? පාපකම් සුපිනම් පස්සති. භයානක හීන පේන්නේ නැහැ මෛත්‍රිය වඩන කෙනාට. මේවා ධර්මතා. සුඛං සුපති. සුඛං පටිබුඤ්ජති. සැපසේ නැගිටිනවා. නිකන් ඈලි මෑලි වෙලා කැරකිලා බිත්තියේ වැදිලා ඇඳේ වැදිලා නැගිටින්නේ නැහැ. හොඳ නිින්දක් ගිය නිසා සුඛං පටිබුඤ්ජති. හොඳ නිින්දකින් නැගිටිනවා. න පාපකං සුපිනං පස්සති. භයානක හීන පේන්නේ. අමනුස්සානං පියෝ හෝති. අමනුෂ්‍යයෙන්ගෙන්වත් කරදරයක් නැහැ පින්වත්නි. අමනුෂ්‍යෝ ඉන්නවනේ මේ ලෝකේ. හිටියට අමනුස්සානං පියෝ හෝති. ඔබේ මෛත්‍රිය අමනුෂ්‍යයෙක්ට දැනෙනකොට ඔවුන් විසින් පින්වත්නි ඔබට ප්‍රියභාවයන් උපදවනවා මිසක් ඔවුන් විසින් ඔබට රැකවරණයක් සලසවනවා මිසක් ඔවුන් විසින් ඔබට උපකාරයක් සලසනවා මිසක් මේ අමනුෂ්‍යයන්ගෙන් කවර ආකාරයකවත් කරදරයක් බාධාවක් නම් ඔබට ඔබේ නිවසට සිදු වෙන්නේවත් නැහැ කියන එක පින්වත්නි දක්වලා තියෙනවා. අමනුස්සානං පියෝ හෝති. දේවතා රක්කන්ති. ආයි මේ කොයිවත් දුවන්න ඕනේ නැහැ. දෙවියෝ නිකම්ම රකින්න. නිකම්ම ඔබේ පීඨට දෙවිවරු ඉන්නවා. අන්න ඒකට කියනවා දේවතා රක්කන්ති. තව තියෙනවා. නාසග්ගින්ව කියන්නේ ගින්නෙන් ජලයෙන් විනාශ වෙන්නේ නැහැ කියන මෛත්‍රිය වඩන කෙනා. අර සාමාවතී බිසෝගේ ඔළුවට සාමාවතී මෛත්‍රිය වඩවන්නේ හිටියේ සාමාවතීගේ ඔළුවට ගිනිවක් කරනවනේ. ලෝදිය වගේ වතුරවක් කරනවා ගිනි තියපු. හැබැයි සේපත් කරනවා සාමාවතීගේ හිසට ඒ ටික වැටුනේ සීතල වතුර බවට පත් වෙලා කියලා. බලන්නකො මේ ධර්මතාවයන්ගේ තියෙන මේ ආශ්චර්යමත් බවනේ. කිසිම ගින්නකින් සර්පයෙක් දෂ්ට කරන්නේ මාමං හිංසි දීපාදකෝ මාමං හිංසි බහුප්පදෝ මේ ආකාරයෙන් කියපු බහුපාද ඇති දීපාද ඇති සතර පාද ඇති පාද නැති කිසිම කෙනෙක්ගෙන් කොතනකදීවත් කවර ආකාරයකින්වත් හානියක් වීමේ තියෙන ඉඩකඩ අඩුයි. ඒ තමයි ඇත්ත. ඒ නිසා නිතර මේ මෛත්‍රී භාවන අනික මුකවන්නෝ විප්පසීදේදී. ආයි මේ ක්‍රීම් ගගා දඟලන්න ඕනි නැහැ. මේ ජීවිතෙත් මුඛවර්ණීය පැහැදිලි වෙනවා. සංසාර ජීවිතෙත් මුඛවර්ණීය කියන එක සොපැහැදිලි දසුණක් බවට පත් වෙනවා. මුඛවන්නෝ විප්පසීදේදී. මෙච්චර සනසිලිදායක මේතරම් සනසීමක් ඇති මේතරම් සැපක් ඇති සිත හදාගැනීමේ ක්‍රමවේදයක් ලෝකේ තියෙනකොට එකක් සාන්දෘෂ්ටික ප්‍රතිඵල මේ ජීවිතේම සැපට නිින්ද යනවා නම් සැපට නැගිටිනවා නම් හිතේ තරහක් නැත්තම් හිතේ කේන්තියක් නැත්තම් හිතේ පැටලීමක් නැත්තම් ඒක කොච්චර සනීපද කියන එක ගැන හිතාගන්න
අනිවාර්යෙන්ම ඔබට සිද්ධ වෙයි ඒ කටයුත්ත කරලම් බලන්න මිසක් ඒ කටයුත්ත දිහා හිත ඉඳලා මම මෛත්‍රී වඩන්න ඕනි කියලා කල්පනා කර ඉඳලා නම් ඒ තැනට යන්න කිසිසේත්ම පුළුවන් කමක් නැත් කියලා මතක තියාගන්න. එහෙම තියාගෙන මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය ලැබිච්ච වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය ලැබිච්ච වෙලාවේ තමන්ගේ හිත දමනය කරන ක්‍රමවේදය ප්‍රතිපදාව ලැබිච්ච වෙලාවේ ඒ ප්‍රතිපදාවට අනුගත වෙලා ඒ ප්‍රතිපදාවෙන් තමන්ගේ හිත හදාගන්න පටන් ගන්න ගෙදර ගිහිල්ලා කරන්න මෛත්‍රී භාවනාව. මම තරහ නැත්තෙක් වෙම්වා, වෛර නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සුවපත් වූ සිත් ඇත්තෙක් වෙම්වා කියලා හොඳට ප්‍රත්‍යවේක්ෂා කරන්න. හොඳට නිතර කල්පනා කරනකොට මම මේ කියපු වටපිට තොරතුරුත් ඔබට මතක් වෙයි. ඒ මතක් වීම ඔස්සේ නැවත අප විසින් කතා කළ උදෑසන භාවනාව, සවස භාවනාව ඒ වෙලාවන් වලට අරගෙන ඔබට කරන්න පුළුවන් නම් ඒක ඔබේ ජීවිතය වෙනස් කරන හැරවුම් ලක්ෂ්‍ය බවට පත් වෙයි. ඔබේ පුතාව මේකට පුරුදු කරන ඔබේ පුතා මේකට වෙනස් වෙයි. ඔබේ දුව මේකට පුරුදු කරගන්න ඔබේ දුව මේකට වෙනස් වෙයි. ඔබේ පුතා ඔබේ දුව මේකට වෙනස් වීම තුළ ඔබට ඔබේ ජීවිතේම ඔබට ඔබේ හැරවුම් ලක්ෂ්‍යම වෙනස් කරගන්න හොඳ පැත්තකට හරව ගන්න පුළුවන්කම ලැබෙයි. මෙන්න මේ ආකාරයෙන් කොයිම විදියකින් හරි තමන්ගේ හිත දමනය කරන වැඩපිළිවෙලකට අනුගත වෙලා මේ බුද්ධ ශාසනය මමත් ප්‍රතිඵල නෙලා ගන්න සත්පුරුෂයෙක් වෙනවා, සත්පුරුෂ කාන්තාවක් වෙනවා. මේ බුද්ධ ශාසනයෙන් මගේ හිත දමනය කරගන්න. අන්න එහෙමයි. මොනවද මේ බුද්ධ ශාසනයෙන් අපි ලබා ගන්න ඕනේ? මේ දැන් මියගිය ඥාතීන්ට පින්දීම අරවා මේවා ඔක්කොම දෙකට දාන්න. මේවා නෙමෙයි බුද්ධ ශාසනයේ ලොකුම ප්‍රතිඵල. ඒවත් කළ යුතුයි. හැබැයි බුද්ධ ශාසනයක නියමම ප්‍රතිඵලය මොකද්ද? මේ කියන හිත හදා ගැනීම. එතකොට අපි මරුණාට පස්සේ ආයෙත් අපිට පින් දෙන්න කවුරුත් ඕනේ. දැන් මේගොල්ලෝ ඔයගොල්ලෝ මරුණාවත් ඔයගලන්ට පින් දෙන්න කවුරු හරි ඇත්තටම අපි හිත හදාගෙන මරනොත් අපිට පින් දෙන්න ආයෙත් කවුරුත් ඕනේ නැහැ. ඉතින් මේ බවල් මතක තියාගෙන ජීවිතේ මෛත්‍රියෙන් පෝෂණය කර ගැනීමට අදිෂ්ඨාන කරගෙන බලාපොරොත්තු ඇති කරගෙන උතුම් නිවනින් නිවිල යන්න මේ කුසල් පාරමී වේවා, පාරමී ශක්තියින් වේවා, පාරමී දම් පිරේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. දෙවියන්ට පින් අනුමෝදන් කරන ගාථාව කියමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං